හරි අද අපි කතා කරපු Python video series මාලාව යටතේ මෙතෙක් කරපු පාඩම් වල, ඒ කියන්නේ episode 1 ඉඳන් episode 13 වෙනකන් කරපු පාඩම් වල අපි හදපු ලොකු project වල summary එකක් විදියට අද අපි මේක revision එකක් විදියට කරන කරනවා. ඒ කියන්නේ අපි ගොඩක් project කරා. ඒ project වලින් අපි මෙතනදී ඒ project වලින් අපි කරපු ලොකු project ටික, හොඳම project ටික මෙතන ආයෙ නැවත වතාවක් කරන එක තමයි අද පාඩමේ ආරම්භය. අපි මුලින්ම කරා if condition භාවිතයෙන් සහ boolean condition භාවිතය. ඒ කියන්නේ if condition එකත් එක්ක and සහ or operators යෙදෙන program එකක් කරා. ඒක තමයි අපි student ලගේ grade එක වන්නේ. ඒ කියන්නේ student ගේ ලකුණු දුන්නම එයාට A එකක්ද B එකක්ද C එකක්ද තියෙන්නේ. එහෙම නැත්නම් එයා pass ද fail ද invalid value එකක්ද ඇතුළත් කරේ කියන එක හොයලා බලන්න අපි if condition එකත් එක්ක boolean concept යොදාගත්තා. එතකොට අපි පළවෙනි project එක විදිහට අපි හදුවා student grade. student grade එක හොයන එක. ඊළඟට අපි කරා if condition භාවිතයෙන් mini calculator එකක් හදුවා. ඒ කියන්නේ input දෙයක් දුන්නම operator එකක් සහ input number එකක් සහ operator එකක් සහ ආයෙ number එකක් දුන්නම ඒකේ mini calculator එකක් හදුවා. ඊළඟට අපි හදුවා function භාවිතයෙන් volume එක හොයන විදියක් ගැන. ඊළඟට අපි for loop සමාන while loop භාවිතයෙන් අපි හදුවා guessing game එකක්. ඊළඟට අපි හදුවා for loop භාවිතයෙන් translator එකක්. ඊළඟට අපි nested loop භාවිතයෙන් අපි හදුවා කොහොමද සංඛ්‍යාවක බලය ලබා ගන්න කියලා. power of number. අපි දැන් මෙච්චර කල් කරේ මේ ටික අපි මේක නැවත වතාවක් රිවිෂන් එකක් විදියට මේ ප්‍රොජෙක්ට් 6 ඉතාමත් ඉක්මනින් කරලා දෙන්න. ඉතාමත් ඉක්මනින් කරන් තමයි මේ අපි හදන්නේ. ඉතින් අපි මුලින්ම යමු ස්ටුඩන්ට් ග්‍රේඩ් එකක් හොයන විදියට. අපි පළවෙනි ප්‍රොජෙක්ට් එක කරේ user ට ඉන්පුට් එකක් දෙන්න කියනවා. ඒක ඉන්ටිජර් වැලියු එකක් වෙන්න ඕනි. සහ අපි මේක උපකල්පනය කරනවා ස්ටුඩන්ට්ලාට දශම සංඛ්‍යා නැහැ කියලා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ගන්න මාක්ස් වල දශම සංඛ්‍යා නැහැ කියලා උපකල්පනය කරලා අපි ඉන්ටිජර් එකක් කොහොමද ඇතුළත් කරන්න කියන එක තමයි පළවෙනි ප්‍රොජෙක්ට් එකේදී අපි කරේ. ඒතකොට අපි මෙතන ගන්නවා මාස් කියලා. හරි ඒක සමාන වෙනවා. මම ඉන්ටිජර් එකක් විදිහට ගන්නෙ. ඒකේ ඉන්ටිජර් එකක් කරනවම යූසර් ඇතුළත් කරන ඉන්පුට් එක. ඒතකොට ඉන්පුට් මම මෙතන ලියනවා enter your marks. කියලා මෙතන ස්පේස් එකක් තියෙනවා. හරිද? ඊළඟට දැන් මම මේක වෙන්න ඕනි මොකද්ද කියන එක if condition එකක් දීලා දැන් එතකොට පළවෙනිම අවස්ථාව mass කියන එක විශාල වෙන්න ඕනි බිඳුවට වඩා. දැන් මෙතන අපි and operator එකක් යොදනවා. විශාල වෙන්න ඕනි බිඳුවට වඩා හා කුඩා වෙන්න ඕනි 35ට වඩා. ඉතින් මෙතන සමානයි කියලා ගන්න. ඒ කියන්නේ බිඳුවට වඩා විශාල හේව සමානයි. දැන් කැපිටල් එනත් කැපිටල් අපි මාස් කියන එක ගත්තේ කැපිටල් විදියට. හරි. එතකොට මම මේ යටතේ ලියනවා දැන් වෙන්න ඕනි මොකක්ද කියලා. එතකොට මට print වෙන්න ඕනි මේ condition එක true නම් print වෙන්න ඕනි you have failed කියලා. ඊළඟට අපි ඊළඟ check in එකේම නොවේ නම් එතකොට මේක Python වල පිළිවෙල කියන්නේ ඉතාමත් වැදගත්. මම මේක if එක කෙලින් පල්ලෙහාට කරනවා else if කියන එක. else if එහෙම නොවේ නම් mass කියන එක විශාල වෙන්න ඕනි. විශාල හේව සමානයි වෙන්න ඕනි 35ට වඩා. 35 නම් මාස් කියන එක කුඩා වෙන්න ඕනි 55. ඒතකොට මේ අතර නම් මට print වෙන්න ඕනි print your grade is S කියලා.
දැන් මම අවස්ථා මේකේ 6ක් විතර තියෙනවා. ඒක මම මේක කොපි කරගන්නවා. ඉස්සලා කිව්වා වගේ Python වලදී පිළිවෙල වැදගත්. එතකොට මට මේ ස්පේසිං ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. හැම වෙලාවෙම මේ ස්පේසිං ගැන සැලකිලිමත් වෙලා පිළිවෙලට. එතකොට දැන් පළවෙනි අවස්ථාව හරි. ඊළඟ අවස්ථාවේදී 35 මට මේක 55ට වඩා විශාල වෙලා 65ට වඩා කුඩා ඉන්න. එතන එන්න ඕනි your grade is C. ඊළඟ අවස්ථාව 65ට වඩා විශාල වෙලා 75ට වඩා කුඩා ඉන්න අපිට එන්න ඕනි B. ඊළඟේ 75යි 100යි අතර නම් අපිට එන්න ඕනි A කියලා. ඊළඟට දැන් මේ user ඇතුළත් කරන ඍණ සංඛ්‍යාවක් හෝ 100ට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට අපිට ඒක චෙක් කරගන්න O gate එකක් යොදා ගන්න පුළුවන්. O gate එකක් යොදාගෙන මම බලනවා mass කියන එක කුඩා වුණොත් බිඳුවට වඩා හෝ mass කියන එක විශාල වුණොත් 100ට වඩා. මෙතනින් එන්න ඕනි invalid input කියලා. දැන් අපි මේක රන් කරලා බලමු. enter your mass අපි බලමු 75 දාලා your grade is A. දැන් මේක මේ විදිහට print වෙනවා. අපේ පළවෙනි project එක එතකොට හරි. මම දැන් මේ project එක පළවෙනියට අපි කරපු project එක comment එකක් විදිහට ගන්නවා. මොකද මම මෙතනම කරන්න ඉතුරු ටික. ඒතර ඔයාලට පේනවා මේ comment inverted කපාතුර දැම්ම ගමන් මේ සියල්ලම රතු පාට නම් මම ඊට පස්සේ මේක මෙතනින් අවසන් කරන්න ඕනින්ද මෙතන තුනක් දානවා. හරි. මම දැන් ඊළඟට ගත්තොත් ඔයාලට පේනවා මෙතන ඉඳන් අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් අපිට කරන්න පුළුවන්. මම පොඩ්ඩක් පල්ලෙහාට මේක ඉදා දා ගන්නවා. ඊළඟට අපි හදුවා මිනි කැල්කියුලේටර් එකක්. අපි ඒක හැදුවේ නම්බර් දෙකක් සහ ඔපරේටර් එක දුන්නා. මම ගන්නවා මේකදී අපිට ඉන්ටිජර් වැලියු එකක් විදිහට මේ දශම සංඛ්‍යා අවශ්‍ය වෙන හින්දා අපි ෆ්ලෝට් කියන ෆන්ක්ෂන් එක තමයි යොදාගත්තේ. අපි දැන් හදමු අපේ මිනි කැල්කියුලේටර්. හරි අපි මිනි කැල්කියුලේටර් එක හදද්දී ඉස්සලාම අපිට ඕනේ වුණා නම්බර් දෙකක් සහ ඔපරේටර් එකක්. මම නම්බර් එක ගන්නවා නම්බර් 1 කියන එක ගන්නවා. ඒක ගන්නවා ෆ්ලෝට් එකක් විදිහට. නම්බර් 1 කියන එක මම ගන්නවා ෆ්ලෝට් එකක් විදිහට. සායක ඉන්පුට් ටැග් විදිහට වෙන්න ඕනි. මම ඒක ඉන්පුට් ටැග් විදිහට ගන්නවා. ඒතකොට අපි ඉන්පුට් කරන එක මෙයා ෆ්ලෝට් ටැග් විදිහට Python ගන්නවා. ඒතකොට මම මෙතන ගන්නවා enter your number 1 කියලා. හරිද? මම මෙතන ඊට පස්සේ ස්පේස් එකක් තියාගන්නවා. ඊළඟ එක මම ගන්නවා ඔපරේටර් එක විදිහට. number 1 ඇතුළත් කරා ඊළඟට ඔපරේටර් එක. ඔපරේටර් එක මම ගන්නවා input tag විදියට ඒක string value එකක් විදියට එයි. ඒක input tag විදියට ගත්තා. enter your operator. enter එතකොට අපි එදා කොහොමද මේක තවදුරටත් හදුවේ? එතකොට ඊළඟට number 2 ගන්නවා. number 2 කියන එක float tag විදියට අර විදියටම ගන්නවා. input tag විදියට වෙන්න ඕනේ. ඊළඟට user ඇතුළත් කරන්න ඕනේ number 2. enter your number 2. ඉතින් ස්පේස් එකක් තිබ්බා. හරිද? දැන් අපි මේක චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ number 1 ඇතුළත් කරනවා ඊළඟට operator එක ඇතුළත් කරනවා. එතකොට අපි මෙතනදී චෙක් කරන්න ඕනේ. if condition එක බලද්දී අපි චෙක් කරන්න ඕනේ මොකද්ද? operator එක. එතකොට මම මෙතන ගන්න if operator එකට දෙන string value එක සර්ව සමයි නම් ඒ කියන්නේ සමාන ලකුණු දෙකකින් අපි හඳුන්වනවා හරියටම සර්ව සමයි කියලා. ඒක එකතු කිරීම දුන්නොත් ඒ යටතේ මම ලියනවා print වෙන්න ඕනි number 1 plus number 2 කියන. හරිද? ඊළඟට දැන් මේක එහෙම නොවේ නම් else if විදියට යනවා. else if විදියට යනවා. operator එක සර්ව සම වෙනවා නම්
ඍණ සංඛ්‍යා ඍණ ලකුණට print වෙන්න ඕනි. number 1 minus number 2. හරි. දැන් මම මේක copy කරගන්නවා. අපි යන් ඊළඟ operators වලට. මේව copy කරගන්න හැම වෙලාවෙම Python වලදී copy කරගද්දී අවස්ථාවකදී උනත් copy කරගද්දී එක පෙළට එන්නේ. එතකොට පස්සේ copy කරගන්න එකේ lines හදාගන්න. හරි. දැන් මේ විදිහට අපි ධන ලකුණට හැදුවා, ඍණ ලකුණට හැදුවා. ඊළඟට අපි හදපු බෙදීම ලකුණට. බෙදීම ලකුණ ඇතුළත් කරොත් මේක මේකෙන් බෙදන්න ඕනේ. ඊළඟට අපි modules ගැන කතා කරා. module ලකුණේ ඊළඟට Python වලදී විශේෂ දෙයක් කතා කරා ගුණ කිරීමක් නෑනේ. අපි ගුණ කරමු. ගුණ කිරීම ඇතුළත් කරොත් බෙදීම ඇතුළත් කරා. ඊළඟ Python වලදී කතා කරා මෙහෙම බෙදීම ලකුණු දෙකකින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. අපි ඒක මෙතනදී නැවත සාකච්ඡා කරමු. බෙදීම ලකුණු දෙකකින් මේක ගත්තා. ඊළඟට අපි වර්ග සංඛ්‍යාව ගන්නදී මෙන්න මේක ඇතුළත් කරා. හැබැයි අපි වර්ග සංඛ්‍යාවකදී දැන් මේ ලකුණ ඇතුළත් කරාට මෙතනදී මේක නම්බර් 1 කියන එක මේකෙන් වැඩි වෙලා ආයෙ මේක වැඩි වෙන්න ඕනි නම්බර් 2 එකේ. මෙන්න මේ වගේ එකක් තමයි අපි ගත්තේ. කියන්නේ මේකේ යම් කිසි එකක බලය බේස් නම්බර් එකයි සහ පවර් එක දුන්නම එන විදිය ගැන අපි කතා කරා. එහෙම නැත්නම් දැන් මේ ඇතුළත් කරපු දේවල් වෙන්නේ නැත්නම් else කියන එකේ else කියන කමාන්ඩ් එක යද්දී අපි කතා කරා print වෙන්න ඕනි in value operator. හරි. දැන් අපි මේක run කරලා බලමු. මෙතන අහන enter your first number මම ගන්නවා 85 කියලා. දැන් enter your operator අපි බෙදීම ලකුණු දෙක ඇතුළත් කරමු. ඊළඟට මම ගත්තා 3. බලන්න 28.0 වෙන්නේ. ඒ කියන්නේ මේක දැන් 85 3ෙන් බෙදුවම එන අගේ පූර්ණ සංඛ්‍යාව. වට වටේලා ෆ්ලොට් එකක් විදියට අපිට එළියට දෙන එක විතරයි කරන්නේ. එතකොට දැන් අපි නැවතත් මේක රන් කරලා බලුවොත් අපි 85 බෙදලා බලමුකෝ 3 28.333 එනවා. එතකොට අර Python වලදී බෙදීම ලකුණු දෙකකින් සඳහන් වෙන්නේ අදාළ බෙදලා එන වැලියු එකේ ෆ්ලෝටින් අගිය පූර්ණ සංඛ්‍යාවට වටේලා ලබා ගන්න. එතකොට දැන් අපි මිනි කැල්කියුලේටර් එකක් හදන විදිහත් කතා වුණා. මම එතකොට මේකත් මේ විදිහටම කමෙන්ට් එකක් දාගන්නවා. මේ කමෙන්ට් එක මෙතනින් ඉවරයි. හරි අපි යන් ඊළඟ ප්‍රොජෙක්ට් එක. අපි හැදුවා ෆන්ක්ෂන් භාවිතයෙන් කොහොමද කියුබ් එකක පරිමාව හොයාගන්න කියන එක. මම ඒක ඉක්මනින්ම කරගන්නම්. අපි ෆන්ක්ෂන් එකක් කෝල් කරන්නේ කොහොමද? def කියන එකෙන් කෝල් කරන ෆන්ක්ෂන් එක. ඊළඟට අපි ෆන්ක්ෂන් එකේ නම හඳුන්වනවා. අපි දැන් කියුබ් එකක පරිමාව හොයන්නේ. එතකොට අපි කියුබ් කියන එක හඳුන්වනවා පරිමාව. ඊළඟට අපි මේකට දැන් කියුබ් එකේ නම් දිග පළල උස තුනම සමානයි. ඒකෙන් අපිට එක වැලියු එකක් විතරයි ඕනේ වෙන්නේ. මම ඒක හඳුනනවා නම්බර් කියලා. නම්බර් එක අපි ඇතුළත් කරනවා. ඊළඟට මම මෙතන ෆන්ක්ෂන් එක අවසන් කරගන්නවා. ඊළඟට මට මෙතන රිටර්න් කරගන්න ඕනි. මොකද්ද මේකෙන් වෙන්නේ? නම්බර් 1 ගුණ කරනවා. නම්බර් 1 ඒ නම්බර් එකෙන්ම. මොකද අපි වොලියුම් එකට හොයන්නේ කියුබ් එකේ. එතකොට මේක ගුණ වෙනවා. ඊළඟට මට ඒක රිටර්න් කරන්න ඕනේ. මෙන්න මේ රිටර්න් කියන ෆන්ක්ෂන් එක අපි යොදාගත්තා. අපි කලින් පාඩම් වලදී ඔයගලන්ට මතක ඇති. ඊළඟට මට මේක print වෙන්න ඕනි. print වෙන්න ඕනි cube number කියන එක. හරිද? ඊළඟට මම මෙතනදී result කියන variable එකක් ගන්නවා. ඒකට මෙතන result කියන එක result සමානයි cube number කියන එක. හරි. ඒකට මට print වෙන්න ඕනි
මෙතනදී result කියන එක. අපි මේක රන් කරලා බලමු. මෙතනදී මේ දැන් ෆන්ක්ෂන් එකක් කෝල් කරගත්තා. ඒ වගේම තමයි මේ ෆන්ක්ෂන් එක කෝල් කරගත්ත ෆන්ක්ෂන් එක අපිට අවසන් කරන්න ඕනේ. දැන් මම මෙතනදී මේක මම කමෙන්ට් එකක් විදිහට ගන්නවා මෙතන. මම මෙතනදී print කියන එක මම මෙතනදී අවසන් කරගන්නවා. මේ තියෙන print cube කියන එක. මෙතනදී කෝල් කරපු එක මම මෙතනදී අවසන් කරගන්නවා. මම මෙතන 4 දාලා බලමු. මේක රන් කරලා බලමු වෙන්නේ කියලා. 64යි කියලා එනවා. දැන් එතකොට මට මේක මේ විදිහට කරගන්න පුළුවන්. result කියන එකට cube ඇතුළත් කරලා cube කියන එක ඇතුළත් කරලා මම මේක hashtag එකකින් comment එකක් දානවා. result කියන එකේ මෙන්න මෙතන 4 ඇතුළත් කරලා print function එකේ comment එක අයින් කරනවා. අපි දැන් බලමු මේක run කරලා ඒත් ඔයාලට පේනවා 64යි කියලා එනවා. මේක ඉතින් දැන් අපි volume එක හොයමුකෝ. මොකක් හරි ඝන කාබයක. ඒතකොට මම මෙතන මේක කරනවා volume. ඒතකොට number 1, variable තුනක් තියෙනවා. number 2, number 3 කියලා variable තුනක් තියෙනවා. ඒතකොට මෙතන මම ඒක number 1 වෙන්න ඕනි, number 2 වෙන්න ඕනි return කරන value එක. ඒ කියන්නේ අපි හිතමු ඝන කාබයක කියලා ඝන කාබයක පරිමාව වෙනවා. ඒක හොයද්දි මෙන්න මේ විදිහට එකක් තමයි එන්නේ. ඒතකොට මට මේක print කරගන්න ඕනේ. මෙතන function එක ආරම්භ කරන function එක මෙතනදී අවසන් කරාම තමයි මේක execute වෙන්නේ. ඒතකොට මෙතන මම variable හතරක් දීලා තිනවා. මම දෙමු දැන් 5 සහ 3. හරි. මම එතන මේක cube කියලා නෙමෙයි එන්නේ. මෙතන function එක කෝල් කරගත්තේ volume කියලා. ඒතකොට මෙතන එන්න ඕනි volume කියලා. volume. මම දැන් මේක run කරලා බැලුවොත් ඔයාලට පේනවා 60යි කියලා එනවා. 4 5 20යි ඒක තුනෙන් වැඩි කරාම 60යි. දැන් අපි ඔන්න දැන් රිවිෂන් එකක් විදිහට අපි තුන්වෙනි වැඩෙත් කරා. මම මේකත් කමෙන්ට් කරගන්නවා මෙතන. හරි අපි යන් ඊළඟට ප්‍රොජෙක්ට් එක. හරි. අපි ඊළඟට කරේ for while loop භාවිතයෙන් අපි හැදුවා guessing game එකක්. guessing game එක මුලින්ම මම අර අපි කලින් හදපු විදිහටම මුලින්ම පියවරෙන් පියවර ගිහිල්ලා ඒ කියන්නේ කුඩා දැනීම පටන් අරගෙන අපි සංකීර්ණව ඒක guessing game එක ඉවර කරමු. අපි කොහොමද පටන් ගත්තේ? අපි එදා හැවුවේ secret person කෙනෙක් ගැන. අද අපි හොයමු ඒක පොඩ්ඩක් modify කරලා අපි හොයමු secret word එකක් කියන එක. අපි ගමුකෝ දැන් අපි හදන්නේ guessing game එක. දැන් අපි හොයන්නේ අතර මොකක් හරි guess කරන්න වචනයක් නේ. අපි ගමුකෝ secret word කියන එක. secret word කියන එකට මම variable එකක් assign කරගන්නවා secret word කියලා. secret word. හරි. මම මේක සමාන කරනවා අපේ secret word එකට. අපි ගමුකෝ අපේ මගේ යාළුවෙක් වෙනවා ජනක කියලා මිනිහා අදෘශ්‍යමානයි. ඒකෝට අපි ජනක කියලා ගමුකෝ. එයාගේ නම තමයි අද guessing කරන්න තියෙන්නේ. ජනක. හරි. ඊළඟට අපි තව variable එකක් ඇතුළත් කරගන්නවා මේක guess කරන එක. guess කියලා ගමු. ඒක දැන් අපි ලියන වචනේ මේක guess කියන එක තමයි මේක check වෙන්නේ guess. ඒක අපි මේ විදිහට define කරගන්නවා. ඊළඟට අපි දැන් මේක check කරන්න while loop එකකින් අපි check කරනවා. අපි while loop එකකින් check කරනවා මෙයා හරි වචනේ දුන්නොත් while loop එක close වෙන විදිහට. එතකොට අපි මේක ලියනවා while loop එක ලියන්නේ කොහොමද while මේ guess කියන වචනේ ඒ කියන්නේ අපි user දෙනවා guess කියන වචනේ ඇතුළත් කරන්න කියලා. මේ guess කියන වචනේ not equal කියන්නේ කොහොමද අපි හඳුන්වන්නේ? හර්ෂාදී ලකුණයි සමාන ලකුණයි. not equal නම් මේ secret word කියන එක. හරි. ඒ කියන්නේ මේ secret word කියන එක වැරදි වෙන තාක්කල් අපි වැරදි වචනේ ඇතුළත් කරන තාක්කල් මේක loop එකක් විදිහට වැඩ කරන්න කියන එක තමයි අපි මෙතනදී කියන්නේ. not equal. හැබැයි මේක හරි ගියොත් loop එක මෙතන නවතිනවා. එයා දිනනවා. user දිනනවා. ඒතකොට අපි මේ guess කියන එකට අපි දෙනවා user input කරන්න සමානයි input enter your guess. enter your guess. හරිද? මෙයා හරි වචනේ දුන්නොත්
දැන් මෙයා හරි වචනේ දුන්නොත් මට print වෙන්න ඕනි මේ while loop එක ඇතුලේ මට print වෙන්න ඕනි හරි වචනේ දුන්නොත් මේ loop එක ඉවර වෙනවා. එතකොට loop එක ඉවර වුණාට පස්සේ අපි user කියන්න ඕනි වා දිනුම් කියලා. you win. you win. හරිද? දැන් අපි මේක run කරලා බලමු. enter your guess අපි එහෙමම දාලා බලමු. නෑ. තාම loop එක run වෙනවා. අපි බලමු දැන් ජනක කියලා දාලා you win කරනවා. දැන් මේකෙදී අපිට සංකීර්ණ විදියට මේ ගේම් එක හදද්දී අපි හිතමු අපි මේ කලින් කතා කරා කොහොමද අවස්ථා තුන ඇතුළත උත්තරේ දෙන කෙනා ජයග්‍රහණය කරන්න කියන එක. ඒතකොට අපි තව වේරියබල් දෙකක් අපි ඩිසයින් කරගත්ත මතක ඇති. මතක නැති කට්ටියට මේකේ දැන් ආයෙ මතක් වෙයි. අපි දැන් කරන්න යන්නේ මේ secret word කියන එක user දෙනවා අවස්ථා තුනක් ඇතුළත ගන්න. අවස්ථා තුන ඇතුළතදී හෙව්වොත් එයා ජයග්‍රහණය කරනවා. අවස්ථා තුන ඇතුළත මෙයාට හොයාගන්න බැරුණොත් මේ secret word කියන එක මොකක්ද කියලා එයා මේක පරදිනවා. එතකොට මට මේකට අවශ්‍යයි තවත් variable දෙකක්. variable තුනක් අතරම ඕනේ වෙනවා. මේ දෙක මේ විදිහට වෙනවා. ඊළඟට මෙතනට මට එකතු වෙන්න ඕනි guess count. දැන් අපි count එන්න ඕනේ. guess count කියන එක අපි ගමු. හරිද? මේ count කියන එක පටන් ගන්න ඕනේ බිංදුවේ. මොකද අපි while loop එකකට මේක ඇතුළත් කරගත්තී පළවෙනි එක කියලා ඇතුළත් කරගත්තොත් මොකද මෙතන while loop එකේදී අපි මේකට count එකක් දෙනවා. ඒ කියන්නේ එකකින් වැඩි වෙන්නේ. වැරදි උත්තරේ දුන්නොත් මේ count එක එකකින් වැඩි කරන්න කියලා කියද්දි අපි මෙතන එකෙන් පටන් ගත්තොත් මෙයාට අවස්ථා හිමි වෙන්නේ දෙකයි. ඒකින්ද අපි මෙතන guess count කියන variable එක පටන් ගන්නවා බිංදුවේ. ඊළඟට මම මේකට guess limit එකක් ඕනේ. ඒ කියන්නේ අවස්ථා කීයක්ද? ඒක අපි if condition එකකට පරීක්ෂා කරන්න ඕනේ. ඒකින්ද අපි ඒ variable එක පරීක්ෂා කරන්න guess limit එකක් ගන්නවා. හරිද? ඒ limit එක මම සමාන කරනවා 3ට. ඒ කියන්නේ මේ අවස්ථා තුනක් කියන එක මෙතනින් හඳුනන එක. මෙතනදී නෙමෙයි එන්නේ මේක check කරගන්න අවශ්‍ය value එකක් විදිහට තමයි මම මේක ගන්න. ඊළඟට මට අවශ්‍ය වෙනවා boolean statement එකක් out of guesses කියන එක. මොකද මේ මට ඒක පල්ලෙහාටත් ඒ while loop එකට අදාළව මට අවශ්‍ය වෙනවා උපරිම සීමාව. ඒ කියන්නේ උපරිම guesses ගණන ඉවත් මේ ඉක්මවා ගියාම මොකද්ද වෙන්න ඕනි කියන එක. මම මේක ගන්න out of guesses කියලා variable එකක් ගන්නවා. guesses කියලා variable එකක් ගන්නවා. ඒක මම සමාන කර ගන්නවා false කියන boolean value එකට. හරිද? ඊළඟට දැන් අපි මෙතනදී check කරන්න ඕනේ මොකද්ද? check කරන්න ඕනේ වැරදි වචනේ දුන්නොත් loop එකක් run වෙන විදියට. ඒක ඇත්ත. වැරදි වචනේ දුන්නොත් loop එක run වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මෙතනදී හැම අවස්ථාවකදීම guess limit එක. මෙතන false කියන එක F capital. හරි මේ හැම අවස්ථාවකදීම guess limit එක අඩු වෙන්න ඕනි guess count එකට වඩා. guess count එකට වඩා guess කියන limit එක අඩු වුණොත් තමයි මේ while loop එක වෙන්න අපිට අවසර තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේදී උත්සාහ කරනවා ඒක වැරදුනොත් නැවත වතාවක් එයාට chance එකක් දෙන්න ඕනේ. ඒක තමයි අපි මෙතන හඳුන්වන්නේ. එතකොට මම if guess limit කියන එක guess limit කියන එක මම මෙතනින්ම select කරගන්නවා. guess limit කියන එක හැම වෙලාවෙම කුඩා වෙන්න ඕනි. guess count කියන එක අපි count එකනේ ගන්නෙ. ඒතකොට guess count කියන එක හැම වෙලාවෙම කුඩා වෙන්න ඕනි. guess limit එකට වඩා. හරිද? ඔන්න ඒ අතදී තමයි මම මේක call කරගන්නේ. ඒතකොට මම මෙතන function එක call කරගන්නවා. ඒතකොට මම මෙතන අනිවාර්යයෙන්ම tab space එක ගැන හිතන්න වෙනවා. මොකද අපි මේක යටතේ තමයි මේක check කරන්නේ. ඊළඟට මෙතනත් හරි. ඊළඟට අපි මේ while loop එක ඇතුලේ වෙන්න ඕනි දේ මොකක්ද කියන එක කරනවා. පළවෙනි අවස්ථාවේදී වැරදුනොත් කියන හිතන්නේ. එතකොට අපි මේ while loop එක ඇතුලේදී අපිට සිද්ධ වෙනවා නේද මේ guess count එකට එකකින් එකතු කරන්න. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව වැරදුනොත් දෙවෙනි අවස්ථාවට යන්න.
එතකොට මේ guess count එක එකකින් වැඩි වෙන්න ඕනේ. එතකොට මම මේ guess count කියන එක plus එකකින් වැඩි වෙන එක අපි හඳුන්වනවා plus සමානයි 1 කියලා. ඔන්න ඔක මෙතනින් වැඩි වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දැන් මෙතන අපි while loop එක වැඩ කරන්න ඕනි not equal වෙන්න ඕනි secret word එකට සහ එක සමාන වෙන්න ඕනි නෑ and not equal to out of guesses not out of guesses කියන්නේ හරිද මෙන්න මේ කන්ඩිෂන් එකත් මෙතනදී true වෙන්න ඕනි ඊළඟට අපි පල්ලෙහාට ගියොත් දැන් මෙතනදී guess කියන එක input වෙන්න ඕනි මම මේක උඩට දානවා මොකද මේක අපි කලින් දුන්නාට පස්සේනේ ඒක පළවෙනි අවස්ථාවේදී මේ නම ඇතුළත් කරලා ඒක වැරදි නම් තමයි count වෙන්න ඕනේ. ඒකට මේක යනවා උඩට yes input enter your yes key. ඊළඟ අවස්ථාවේදී වෙන්න ඕනේ මොකද්ද? එහෙම උනේ නැත්තම් else කියන එක. මෙතනට ගියා while loop එහෙම උනේ නැත්තම් ඒ කියන්නේ මෙතන මේ if එක මේක චෙක් කරන්න අපි මේ if එකත් එක්කනේ. එතකොට අපි මෙතන else කියන එක ගන්නවා. else එහෙම උනේ නැත්තම් මෙතනදී check වෙන්න ඕනි out of guesses කියන එක true වෙන්න ඕනි. පළවෙනි අවස්ථාවේදී වැරදි නම් ඒ කියන්නේ මෙතනදී මේ condition එක වැරදි නම් මේක අපි දැන් මෙතන check කරේ out of guesses කියන එකනේ. ඒතකොට out of guesses කියන එක false වෙන තාක් කල් මේක run වෙනකොට ඒතකොට මේක true නම් මේක සත්‍ය නම් දැන් ඊට පස්සේ වෙන්න ඕන ටික චෙක් කරනවා. පළවෙනි අවස්ථාවේ දැන් මෙතන වෙන්නේ වැරදින ටික. හරි. දැන් out of guesses ගාන මම මෙතනදී කෝල් කරගත්තා. දැන් ඒතකොට out of guesses ගාන මෙතනදී මම ආයෙ චෙක් කරගන්නවා. දැන් ඒක අවස්ථා 3ට වඩා වැඩි නම් මොකක්ද වෙන්නේ? ඒතකොට මෙතන out of guesses කියන එක දැන් අවස්ථා 3ට වඩා වැඩි. එහෙමනම් මොකද්ද වෙන්න ඕනි? මම ඒ යටතේ print කරගන්නවා. print වෙන්න ඕනි. ඔයාගේ සීමාව ඉක්මවා කියලා. ඒ කියන්නේ out of guesses. print කරගන්න ඕනි. out of guesses you are loose. right. ඔන්න ඔයක print වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි කරේ මොකද්ද? එහෙම උනේ නැත්තම් කියන්නේ මොකද්ද? ආයෙත් මෙතනට if එකක් check කරා. අපි මෙතනටම ගමු ආයෙ else කියලා. මේ යටතේ දැන් මේ ඔක්කොම දැන් මෙතනදී මේක වැරදෙනවා. ඒ කියන්නේ අවස්ථා 3ට වඩා ඉක්මවා වුණා නම් ඔයා පැරදි කියලා රිසල්ට් එක එනවා. එතකොට දැන් මෙතනදී මේ කන්ඩිෂන් එකට අදාළව මෙයා හරි උත්තරේ දුන්නොත් මෙයා දිනුම් කියලා එන්න ඕනේ. එතකොට මේ else කියන එකෙන් අපිට හඳුන්වනවා ඒ මුකුත් උනේ නැත්තම් මෙයා ජයග්‍රහණය කරා කියලා print වෙනවා. හරි. ඔන්න ඕක තමයි අපේ guessing game එක. මුලින්ම අපි secret word එක ගත්තා. ඊළඟට user guess කියන එකක් අපි input කරන්න අවස්ථාව ලබා දෙනවා. ඊළඟට guess count එකක් කියන එක අපි variable කරගත්තා. මොකද while loop එකට අපිට ඕන වෙන හින්දා අවස්ථා ගන්න නිරූපණය කරන්නේ. ඊළඟට guess limit එකක් ඕන වෙනවා. ජයග්‍රහණය තීරණය කරන්නේ. ඊළඟට out of guesses මේ guess limit එක out of වුණොත් මේ while loop එක break වෙන්න සහ පැරදි කියලා ඒ කියන්නේ අවස්ථා තුන ඉක්මවලා තියෙන්නේ. ඔයා ගේම් එක පැරදි කියන වචන එන විදිහට අපි මේක ඩෙවලොප් කරලා තියෙනවා. දැන් අපි මේක රන් කරලා බලුවොත් enter your guess අපි බලමු පළවෙනි පාරම ලියන්න ජනක කියන. ඔයාලට පේනවා your win කියලා. මම මේක ආයෙ රන් කරලා බලුවොත් අපි බලමු දැන් අවස්ථා තුනට වඩා වැඩි විදිහට මේක අවස්ථා තුනට වඩා වැඩි නම් අර මෙසේජ් එක එන්නේ නැහැ. මොකක් හරි වැරද්දක් ඇති. අපි මෙතන දැන්ට ජනක කියලා හරි වචනේ ගහමුකෝ.
හරි යෝ වින් කියලා මම මේක ක්ලෝස් කරලා මොකක්ද උනේ කියලා බලනවා. මෙතන මෙතන අතර මේක චෙක් වෙන්න ඕනි while loop එක යටතේ. ඒක මම මේක මෙතන tab space එක මෙතනට එන විදිහට හදනවා. හදලා මම මේක ගන්නවා. මේක ඇතුළට while loop එක ඇතුළට තමයි මේක එන්න ඕනි. ඒක මම මේක මෙතන ලියනවා. හරි. while loop එක ඇතුළට. එතකොට මේක මෙතන ආයෙත් tab space එකක් එනවා. මේ else එක tab space එකක් විදිහට මෙන්න මේ හරියට එනවා. එතකොට මේ else එක යටතේ තමයි මෙතනට මේක එන්නේ. අපි දැන් රන් කරලා බලමු සමහරවිට මේක හරියයි. while access හරි මෙතනටත් මේක ආයෙ හරි මේක මම මෙතනට එන්නේ නැහැ නේ. මේක මෙතනින් අයින් කරමු. කොපි ගන්න එකත් හරි. මේක දැන් රන් කරලා බලමු. enter your guess. out of guesses you lose. මෙතන පොඩි අරදිමත් කියලා තිබ්බා ඔයාලා ඒක හදාගන්න. අපි කොහොමත් මේක හරි විදිහට කලින් වතාවට හදුවා. දැන් හරි. ඔන්න අපි while loop භාවිතයෙන් අපි guessing game එකක් හදුවා. මම මේක මෙතන කමෙන්ට් කරගන්නවා. අපි යන් ඊළඟ ප්‍රොජෙක්ට් එකට. මෙතනින් කමෙන්ට් එක අයින් කරගන්නවා. හරි අපි ඊළඟට හැදුවේ අපි translate එකක් කොහොමද for loop භාවිතයෙන් translate එකක් හැදුවේ කියන එක. අපි එදා හැදුවේ giraffe language එකක්. අද අපි හදන්නේ change එක rabbit language එකක් හදමු. මේ ප්‍රොජෙක්ට් එක තමයි build translator. මේකේ for loop කියනවා ඒ වගේම තමයි return function එක දෙනවා. මම මේකේ මේ වෙන දේ ගැන පොඩ්ඩක් හඳුන්වීමක් කරොත් cat කියලා වචනයක් දුන්නොත් තිබ්බොත් ඒක අපි හරවන්න ඕනි සියලුම බබල් ලකුණු R අකුරු බවට පත් වෙන එක. ඒකට මට CRT කියන එක එළියට එන්න ඕනි. ඉතින් මේ වගේ දෙයක් තමයි අපි මෙතන කරන්න යන්නේ. අපි මෙතන එදා හැදුවේ simple capital බබල් ලකුණු වෙනුවට simple G සහ capital G එන විදිහ එකක් තමයි හැදුවේ. අද අපි R අකුර ගමු. මම මේක පටන් ගන්නවා ෆන්ක්ෂන් එකක් කෝඩින් වෙනවා. ඒකද අපි මුලින්ම ෆන්ක්ෂන් එකක් කෝල් කරනවා def කියන වචනේ භාවිතයෙන් def. අපි මේක මාතෘකාව දෙනවා translate කියලා. translate කියලා අපි මේක හඳුන්වනවා. ඊළඟට මට මේකට අවශ්‍ය ප්‍රේස් එකක්. ඒ කියන්නේ මොකක් හරි ඡේදයක් වචනයක් වගේ දෙයක් නේ අපි පරිවර්තනය කරන්නේ. මේකට language එකක් විදිහට. ඒකෝර මට මේකට ප්‍රේස් කියන එකක් මම variable එකක් හඳුන්වලා දෙනවා. ප්‍රේස් ඊළඟට මම මේ ෆන්ක්ෂන් එක යටතේ තමයි මේ ටික ලියන්නේ. අපිට යූසර් දෙන්න ඕනි යූසර් දෙන ට්‍රාන්ස්ලේට් එක තමයි අපි ගන්න ඕනි ප්‍රේස් එකක් විදිහට. එතකොට ඒක මම empty input එකක් විදිහට මෙතන ගන්නවා translate කියන එක. ඊළඟට තමයි මම මේකේ තියෙන letters ඒ කියන්නේ මේ දෙන translate එකට දෙන වචනවල letters පරීක්ෂා කරන්නේ මෙන්න මේ හරියට. එතකොට මට for loop එක භාවිතයෙන් තමයි මම මේකේ letters පරීක්ෂා කරන්නේ. letters මේකේ තියෙන phrase එකට අපි දෙන letters in phrase. හරි මේ phrase එක ඇතුළේ තියෙන letters දැන් මෙතනදී එකින් එක check වෙන්න ඕනේ. හරි එතකොට මම මේක යටතේ මේ යටතේ තමයි මගේ ඊළඟට වෙන්න ඕනි දේවල් මොනවද කියලා කියන්නේ if ඒ කියන්නේ මම ඊපස්සේ ගන්න if condition එක if condition එක යටතේ මම බලනවා මෙතන simple a e i o u අකුරුයි capital a e i o u අකුරුයි මම මෙතනදී මේක check කරගන්න අපි දෙන ඒ කියන්නේ user ලබා දෙන අපිට user ලබා දෙන මේ phrase එකේ කියන vowel අකුරු check කරගන්න. එතකොට මම මෙතන ලියන if letter in string value එකක් විදිහට ගන්න capital A E I O U සහ simple A E I O U අකුරු ටික මම මෙතනදී check කරගන්නවා. හරිද? මේ check කරගලා මම මේ අකුරු තිබ්බොත් translate එකට translation එක වෙද්දී මේ අකුරු ටික අයින් කරලා capital G අකුර හෝ capital R අකුර දෙන විදිහ තමයි ගන්න. අපි මේක R අකුර යොදන්නේ ඒක මම මෙතනට ගන්නවා. variable එක design කරගන්නවා translation කියලා. මගේ මේ අලුත් translation කියන variable එක එන්න ඕනි translate කියන වචනේ translate එකට එකතු වෙන්න ඕනි translation
translation කියන එකට එකතු වෙන්න ඕනි simple r අකුර. හරිද? මේක තමයි මෙතනදී check වෙන්නේ. මේ අකුරු ටික තියෙනවා නම් ඒ අකුරු වෙනකොට simple r අකුර මෙතන add වෙන්න ඕනි. එහෙම නැත්නම් else එහෙම නැත්නම් translation එක ඒක සමාන වෙන්න ඕනි translation එකට තියෙන අකුරම add වෙන්න. ඒ කියන්නේ user ලබා දෙන අකුරම ලියවෙන විදිහට letter. හරිද? ඊළඟට මම මේ මෙතන ආපු මේක මේ for loop එක යටතේ තමයි අපි මේක ලියන්නේ. ඒතකොට for loop එක යටතේ තමයි මට මේකේ එන translation එක return කරගන්න ඕනේ වෙන්නේ. ඒතකොට අපි මෙතන තමයි return function එක දෙන්නේ return කරන්න translation එක. හරි. ඔන්න අපි දැන් return කරගත්ත translation එක. දැන් අපිට මේකට user දෙන්න ඕනේ මොකක් හරි ලියන්න paragraph එකක් හරි වචනයක් හරි අකුරක් හරි ලියන්න user නේ දෙන්න ඕනේ. ඒතකොට මට මේක user දෙන්න වෙනවා print කියන. කෙලිම එකපාරම දෙමු print. මෙතන මම එතකොට මේක user දෙන්න ඕනේ print කියන function එක යටතේ. print function එකේදී මට මේක දෙන්න ඕනේ මේ මෙතන අපි මේ function එක call කරේ translate කියන වචනේ. ඒතකොට මට මේක translate කියන විදිහට හඳුන්වනවා. translate ඊළඟට මම මේක user දෙන්න ඕනේ input tag විදිහට. input tag විදිහට. ඊට පස්සේ user ඇතුළත් කරන්න ඕනේ press එක ඇතුළත් කරන්න. enter you press. දැන් මම මෙතන translate නේ. ඒතකොට මෙතන මම translation කියලා අරන් තියෙන්නේ. මම මේක වෙනස් කරනවා මෙතන translation වෙන්න ඕනේ. ඉතින් translation මම මේ අකුර වෙනස් කර මේ මාතෘකාව වෙනස් කරලා translation ඊළඟට මම මෙතනදී මේ දැන් මේක කෝල් කරලා තියෙන්නේ translation කියලානේ. ඒක මම මෙතනත් translate කියන එක හදා ගන්නවා translation කියලා. translation මෙතනදී මේ function එක අයින් වෙන්න ඕනේ නේද? මම මෙතන translation කියන එක කෝල් කරගන්නවා. ඒතකොට මම මෙතනින් කෝල් කරගත්ත function එක මෙතනදී අවසන් වෙනවා. මම මේක run කරලා බලමු දැන්. අපි ගමු. enter your press මෙතන අපි close කරලා මෙතන අපි ඉඳ තියාගමු space එකක් එක්ක. ඊට පස්සේ මම මේක run කරලා enter your press කියන එක මම ලියනවා cat කියලා. එතකොට simple අකුර simple a vowel අකුර වෙනුවට r අකුර වෙනවා. අපි දැන් මෙතන අපි ඉදා කරා කොහොමද මෙතන capital අකුරක් දාලා ඒක translate වෙනවද කියලා බලන්න. එතකොට ඒ translate වෙන්නේ දැන් අපි මේක ආයෙ run කරොත් අපි on කියලා type කරමු. ඔයාලට පේනවා capital o අකුර වෙනුවට r අකුර තමයි මෙතනදී return එකක් විදියට එළියට එන්නේ. ඒ කියන්නේ දැන් අපි මේක බලක ගන්න බෑ. ඒ කියන්නේ simple o අකුර આવොත් capital r අකුර එන විදියට මේක හරි ගස්සුවම මේක හරි complete translation එකක් වෙන්නේ. ඒක හින්දා මම මෙතන පොඩි වෙනස්කමක් කරනවා. කොහොමද එදා කරේ? මම මෙතන තියෙන capital අකුරු ටික අයින් කරලා ඒක lower case එකක් විදිහට ගත්තා. එතකොට මේ if letter in කියන එක වෙනුවට letter lower කියන විදිහට ගන්නවා. lower කියන විදිහට අරගෙන ඒක මම check කරනවා lower in විදිහට. හරි. එතකොට ඊට පස්සේ මෙන්න මේ යටතේ අපිට පුළුවන් ආයෙත් මේකේ capital අකුරු check කරන්න. ඒ කියන්නේ මම මෙතනදී මේ capital අකුරු ටික check කරනවා if command එකකින් if letter in මේ අකුරු letter is upper මේ අකුරු capital නම් dot is මේ අපි එක user ලබා දෙන අකුරු capital නම් මොකක්ද වෙන්න ඕනි කියන එක යටතේ translation වෙන්න ඕනි translation එක වෙන්න ඕනි මේ capital අකුරක් නම් මෙතන simple r නෙමෙයි ඉන්නේ capital R. ඊළඟට එහෙම වෙන්නේ නැත්නම් translation එක වෙන්න ඕනි මෙතන මම modify කරනවා මේක simple R විදියට. හරිද? එතකොට මේක එන්නේ මේ else එක එන්නේ මේ if එකට. එතකොට මේකේ Python වල spacing කියන එක වැදගත් වෙනවා. මෙතනදී space එකක් තියෙනවා මෙතනට. එතකොට මේ else එන්නේ මේ if එක කෙලි. ඊළඟට මේක එන්නේ මේ කෙලි. එතකොට ඔන්න දැන් අපිට හරි
R කියන එක ඒ කියන්නේ සිම්පල් අකුරක් නම් සිම්පල් වවල් අකුරක් නම් ඒ වෙනුවට සිම්පල් R අකුර එළියට දෙන්න කියන එක තමයි දැන් අපි මෙතනදි කරේ. ඊළඟට මේ if එක යටතේම එහෙම වෙන්නේ නැත්නම් මම මොකද්ද කරන්න කියලා බලමු. එහෙම වෙන්නේ නැත්නම් මෙන්න මේ if එක යටතේ ඔයගලන්ට පේනවා. අපි මෙතනින් මේක මේ if ස්ටේට්මන්ට් එක කෝල් කරගත්තේ. එහෙම වෙන්නේ නැත්නම් අපි මෙතනදී චෙක් කරනවා else කියලා. else අර දැන් අපි ඉස්සෙල්ලා මෙතනට දාලා තිබ්බ translation සමානයි translation plus letter කියන එක තමයි මෙතනට එන්නේ. ඒකට මම මේක දානවා. මේක copy කරගමුකෝ. copy කරගෙන මෙතනට ඇවිල්ලා මෙන්න මේ command එක එන්න ඕනේ මෙතන. මේ function එක එන්න ඕනේ. එතකොට මෙතනට letter මේ r simple r කියන එක වෙනකොට letter කියන අකුර print වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන ඉතින් return වෙන්න ඕනි translation එක. ඒ return වෙන එක මේ for loop එකකින් අවසන් වෙන්න ඕනේ. එතකොට දැන් මෙතනදී if condition දෙකක් දැම්මා. for loop එක ඇතුළේ if condition දෙකක්. මේ if condition එකෙන් check කරේ simple අකුරු නම් මේ if condition එක check කරන්නේ user ඇතුළත් කරන අකුර capital නම් සහ ඒක vowel අකුරක් නම් මොකද්ද වෙන්න ඕනි කියන එක. ඊළඟ මෙතන translation capital vowel අකුරක් ඇතුළත් කරොත් user print වෙන්න ඕනේ එළියට capital R අකුරක් විදිහට simple vowel අකුරක් ඇතුළත් කරොත් user print වෙන්න ඕනි ඒ vowel අකුර වෙනුවට simple R අකුර විදිහට එළියට. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ ඇතුළත් කරන අකුර එළියට print වෙන්න ඕනේ. එතකොට මේක දැන් එළියට දෙන්න ඕනි. එතකොට මෙතනින් ගත්ත if එක මෙතනින් අවසන් වුණා. මෙතනින් ගත්ත if එක මෙතනින් අවසන් වුණා කියන්නේ ඊළඟ පියවරට ගියා. ඒක check කරලා ඊළඟ පියවරට ගියා. ඊට for loop එකෙන් පටන් ගත්තේ. ඒ loop එකෙන්ම return කියන ඒ කෙලින්ම ඇවිල්ලා මේ return කියන එක translation එකක් විදිහට එළියට දෙන්න ඕනේ. ඊළඟට මම මෙතනදී පුරුදු විදිහට user ට මේ අර කලින් කරා වගේ input එකක් ලබා දෙනවා. එතකොට මේක print කියන එක මේ def function එකේ අයින් දෙන්න ඕනේ p අප්‍ර. ඊළඟට මේ translate මම මුලින්ම පටන් ගත්තේ translate කියන එක. හිතලා මම පටන් ගත්තේ මොකද මේ function එකක් call කරද්දී හරියටම මෙතන දාන එක මෙතනටත් එන්න ඕනි කියලා පෙන්නන්න. ඊළඟට අපි මේකේ මාර්තු දාගත්ත translation විදිහට ඒක input එකක් විදිහට ගත්තා. user මෙන්න දැන් place එකක් දෙනවා. string value එකක් විදිහට. දැන් අපි මේක run කරලා බලුවොත් on to b කියන එක output එක විදිහට આવොත් ඔයාලට පේන simple අකුරු simple vowel අකුරු වෙනකොට simple r අකුර එළියට දෙනවා. capital vowel අකුරක් වෙනකොට simple මේ capital R අකුර එළියට දෙනවා. එතකොට දැන් අපි ඔන්න පස්සේ වැඩේ ඉවර කරා. මම මේක මෙතනින් කමෙන්ට් එකක් දාගන්නවා. අපි යන් ඊළඟ වැඩේට. අපි ඊළඟට කතා කරේ raise to the power ගැන. එතකොට මම මේකත් හැදුවේ def function එකදී. ඒ කියන්නේ function එකක් call කරගෙන හැදුවේ def කියන වචනේ භාවිත කරලා. අපි ඒකත් කරලා බලමු කොහොමද සංඛ්‍යාවක බලය ලබා ගන්න කියලා. def කියලා මම මෙතන function එකක් call කරගන්නවා raise to the power කියලා ගමුකෝ. raise to power. මම මේ නමින් call කරගත්තා. ඊළඟට මම ඒකට variable දෙයක් ඕනි. අපිට base number එක ඕනි, power number එක ඕනි. ඒත් මම මෙතන base number කියලා එකක් variable එක design කරගන්නවා. මතක තියාගන්න space එකක් වෙනකොට මෙතන underscore එකක් තමයි යොදන්නේ අපි Python වලදී. number ඒක කමාවකින් වෙන් කරා ඊළඟ variable එකට power number. base number සහ power number. හරි. එතකොට මම මෙන්න මේ function එක යටතේ මේ function එක මෙතනින් call කරගන්නවා. ඒ යටතේ වෙන්න ඕන ටික ලියනවා. මම මෙතනදී ඉස්සලාම ගත්තේ result කියලා variable එකක් ගත්තා. ඒක එකට සමාන කරා. result කියන variable එක මම එකට සමාන කරා. ඊට පස්සේ ඒක ඇතුළට අපි for loop එකක් දැම්මා. මේ function එක ඇතුළට for loop එකක් දැම්මා. එතකොට මම මේක for කියන එකෙන් for loop එකක් යටතේ index කියන එක index කියලා variable එකක් ගන්නවා. ඒක range එකක් වෙනවා. මේ power number කියන එක අපි user ඇතුළත් කරනවා අපි ලබා දෙන power number කියන එකට power num කියන එකට ඒ range එකට මේක අදාළ කරගන්නවා. ඊට පස්සේ ඒක යටතේ මම result එකට වෙන දේ ලියනවා. ඊළඟට result එක වෙන්න ඕනි. result එක ඒක හරියට සමාන වෙන්න ඕනි. result එක වැඩි කරලා result එක වැඩි කරනවා මේ base number එකේ. හරි. ඊට පස්සේ මම මෙතනින් එන result එක මේ for loop එක යටතේ return කරගන්නවා. return result.
හරිද? ඊට පස්සේ මම මේක print කරගන්නවා මෙතනින්. print. අපි function එක කතා කරේ raise to the power කියලා. ඒකට මේක function එක මෙතනින් call අවසන් වෙන්න ඕනි. ඊළඟට මේ power එකේ අපි දාන්නේ variable. අපි දෙමු 3 දෙවෙනි බලය හොයන්න කියලා. ඒ දීලා මේක run කරොත් දැන් ඔයාලට පේනවා 9 කියලා එනවා. මෙතන ඕනිම දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන වෙන සංඛ්‍යාවක් දාලා බලන්න. ඒත් 9 කියලා එනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි අපි කරේ. ඊළඟට අපි මෙතන කතා කරා 2D list එක ගැන. මම මෙතන උඩෙම මම මේක මෙතන ඇතුළත් කරගත්තේ නැහැ. අපි අන්තිමට කතා කරා 2D list ගැන. 2D list ගැන. ඒක යටතේ අපි කතා කරා number grid tag ගැන. number grid tag ගැන අපි එකකින් කරලා අද පාඩම අවසන් කරමු. හරි දැන් මම මේකත් ආයෙ කරලා බලන්න ඕගොල්ලෝ. මේ කලින් කරපේවා මේ රිවිෂන් එකක් විතර කරන්න. අපි මෙතන මේකත් කමෙන්ට් එකක් දාලා අයින් කරගත්තොත් මේ වැඩේ. හරි. අපි ඊළඟට හදමු number grid එකක්. ඒකට අපි ඒකත් කරා. ඒක මේ nested loop එකක් යටතේ කතා කරා. අපි අන්තිම ප්‍රොජෙක්ට් එක විතර ගමු 2D list එක කොහොමද nested loop වලින් හදන්නේ කියලා. 2D list and nested loop. හරි මේ යටතේ බලමු කොහොමද number grid එක අපි හදාගත්තේ කියලා. number grid එක මම මෙතනදී assign කරගන්නවා. හරි මම මේක අපි ගත්තේ list එකක් විදියට. මම මෙතන list එක call කරගත්තොත් මෙතන මම පළවෙනි list එක ගන්නවා 1 2 3 මම කලින් කරපු උදාහරණෙම ගන්නෙ. ඊළඟ මම list එක ඇතුළේ තවත් list එකක් හදා ගන්න පුළුවන් මේ විදියට. පහ 6 ඊළඟට 7 8 9 ඊළඟට බිඳුව කියලා මම තනි ස්ටැක් ගත්තා. මෙතන මම කමාවකින් මේ වෙන් කරලා හඳුනා ගන්න ඕනි. හරි. ඔන්න ඔය විදිහට ලිස්ට් එකක් ඇතුලේ මේ විදිහට ලිස්ට් එකක් හැදුවා. හරි. ඊළඟට මම මෙතනදී බැලුවේ කොහොමද ඒ කියන්නේ 2D බව මේක හඳුන්වන්න. මම පොඩ්ඩක් මේක පොඩි කර ගන්නවා. ඊළඟට මම මෙතනට ගන්නවා print කියලා වැලියු දාලා. print කියලා මේකේ number grid වල අපි කලින් කතා කරා කොහොමද මේකේ මේ සංගල වරහන් දාලා මේවා කරන්න කියලා. ඒ කියන්නේ index එකක තියෙන row එකක හරි column එකක හරි තියෙන දේවල් එළියට ගන්න කොහොමද කියලා මම බිඳුව කියලා මෙතන දීලා check කරලා බැලුවොත් ඔයාලට පේනවා. ඒක කියන්නේ පළවෙනි column එකේ පළවෙනි row එකේ පළවෙනි column එකේ තියෙන අනිත්. එතකොට මෙතන මේක බිඳුව විදිහට මේක පළවෙනි ගුණේ මේක අර numbers assign වෙන්නේ index බිඳුව 1 2 3 විදිහට. එතකොට මේ පළවෙනි index එක කියන්නේ බිඳුවෙනි index එක තමයි අපි මෙතනින් එළියට දුන්නේ. ඊළඟ මම මේක nested loop එකක් යෙදෙන විදිය ගැන කතා කරා. කොහොමද ඒක යෙදෙන්නේ? ඒ කියන්නේ for loop එකක් ඇතුළේ තවත් for loop එකක් යෙදෙනවා. අපි ඒකට කියන nested loop එකක් කියලා. ඒකත් මම පැහැදිලි කරා. මම මෙතන division එකක් විතර ඉතින් මේකත් ඉක්මනින් කරන්න. for row in number grid. ඒ කියන්නේ මේ row එක මේ number grid එකේ තියෙන row එක check කරන්න කියන එක තමයි මෙතන කියන්නේ for loop එක ඇතුලේ. ඊළඟට මට වෙන්න ඕනේ මෙතන print row. හරි ඊළඟට මම තවත් for loop එකක් මෙතනදී assign කරගන්නවා. ඊළඟට මම මේක for loop එකක් ඇතුලේ තවත් for loop එකක් create කරගන්නවා. for column in row. ඒක යටතේ මට print වෙන්න ඕනි column කියන එක. හරි මම මේක දැන් run කරලා බලුවොත් ඔයාලට පේනවා මේකේ තියෙන සියලුම දේවල් output එකක් විදිහට එළියට එනවා. ඉතින් අපි මෙච්චර දවස් ඒ කියන්නේ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් 13 වෙනි එපිසෝඩ් එක වෙනකන් අපි කතා කරපු සියලුම දේවල් වල සාරාංශයක් විදිහට අපි කරපු ප්‍රොජෙක්ට් වල මීට වඩා දේවල් කරා. ඒ වුණාට මේ අර හොඳම ප්‍රොජෙක්ට් ටික මේක. ඒ තෝරගෙන මේ ප්‍රොජෙක්ට් ටික අපි අද රිවිෂන් එකක් විදිහට කරා. මම කියන්න කොහොමද අපේ පාඩම් ටික ඉස්සරහට කෙරෙන්නේ කියලා. ඊළඟ දවසේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කොහොමද object and orient පටන් ගන්න
කියලා ක්ලාස් ඩිෆයින් කරගන්න කොහොමද කියන එක ගැන කතා වෙනවා. ඊළඟට අපි මේ ප්‍රොජෙක්ට් ටික කරගෙන යද්දී ඉස්සරහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා NetAcad එකෙන් අපිට හම්බුණා Python Essential කියන කෝස් එක. ඒ කෝස් එකේ තියෙන හැම ඇක්ටිවිටි එකක්ම අපි මෙතනදී කරනවා. මෙතනදී අපි මුලින් ඉඳලම පොඩ්ඩක් කෝස් A to Z කතා කරනවා. එතකොට ආයෙත් for loop ගැන list ගැන ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ කෝස් එකට join වෙන්න. මොකද මේක NetAcad ලා දෙන්නේ free. NetAcad එකේ account එකක් තියෙනවා නම් මේ කෝස් ටික කරන්න පුළුවන්. මේකදී ඔයාලට ওই නම් මේ කෝස් එක කරාට පස්සේ තව මේ වෙන කෝස් එකක් තියෙන එකක් කරලා පුළුවන් ඔයගලන්ට සර්ටිෆිකේට් එකක් ගන්න NetAcad ලාගෙන් Python වලට. ඊට අමතරව projective.net කියන එක කියලා මේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙදි අපිට මොන Python project ගොඩක් කරන්න. ඒ කියන්නේ අපි මේ වගේ කරා වගේ project ගොඩක් මෙතන තියෙනවා. ඉතින් අපිත් ඒවා එකින් එක කරනවා. ඉතින් මේ loops ගැන වගේම විවිධ දේවල් වලට මේ මෙතන යූස් කරන්න පුළුවන්. මොකද මෙතනින් තමයි අපේ කැම්පස් එකේ එහෙම Python වලට මොනවා හරි exam එකක් තියෙනවා නම් මෙතන ඇවිල්ලා තමයි ගොඩක් දේවල් ඉගෙනගෙන යන්නේ. ඒත් එක්කම අපි data camp Python වලට data camp එකක් තියෙනවා. ඒ data camp එකේ තියෙන සියලුම දේවල් අපි ඒ project ටික මෙතන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේක කොටස් තුනකට යනවා ඉස්සරහට. NetAcad ලා අපිට ලබා දීලා තියෙන free ලබා දීලා තියෙන Python course එක කරනවා. ඇත්තටම කිව්වොත් මේ වගේ course එකක් රුපියල් 20000ක් 30000ක් යනවා. ඊළඟට අපි project කරද්දී ඔයාලට තේරෙයි රුපියල් 20000ක් 30000ක් වියදම් කරලා කරන ඒ වගේ නොකරන දේවල් අපි මෙතන කරන උදාහරණයකට මේ අද කරපු දේවල් වලින් ඇත්තටම මේ පුළු කෝස් එකක් කරත් මෙන්න මේ වගේ දේවල් නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ නැහැ. ඒකින්ද අපි මේක YouTube ඔස්සේ තනිකරම ෆ්‍රී කරන්නේ. ඒකින්ද අපිත් එක්ක එකතු වෙන්න. හොඳයි අපි ඊළඟ දවසේ හමු වෙමු අලුත් පාඩමකින්. එතකන් අපිව subscribe කරලා තියාගන්න. බොහොමත් ස්තුතියි අද එකතු වුණාට.